නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි දන්නවා කලාතුරකින් ලැබෙන දේවල් දෙකක් අපට ලැබිලා තියෙනවා. ඒ තමයි මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් කියන දෙක. කලාතුරකින් ලැබිච්ච මෙන්න මේ දෙක, මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි එකතු වුණාම තමයි කෙනෙක් පිරිනිවන් පාන්නේ. මනුස්ස ජීවිතය බුද්ධ ශාසනය එකතු වුණාම තමයි කෙනෙක් අනාගාමි වෙන්නේ. මනුස්ස ජීවිතය බුද්ධ ශාසනය එකතු වුණාම තමයි කෙනෙක් සකදාගාමි වෙන්නේ. මනුස්ස ජීවිතය බුද්ධ ශාසනය එකතු වුණාම තමයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. මනුස්ස ජීවිතය බුද්ධ ශාසනය එකතු වෙන්නේ නැත්නම් ඒ ජීවිතේ කළුවරයි, අන්ධකාරයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් තියෙනවා, අන්ධකාර සූත්‍රය කියලා. ඉතින් ඒකෙදි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා, මහණෙනි, මේ සූර්යයා නැති, මේ චන්ද්‍රයා නැති ඝන අන්ධකාරයේ තියෙන තැන් තියෙනවා ලෝකේ. කට්ට කළුවර තියෙන තැන් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ හිරුසඳු නැති ඝනාන්ධකාරයට වඩා අඳුරක් තියෙන තැන ලෝකේ තියෙනවද? තියෙනවා කිව්වා. ඊටත් වඩා අන්ධකාර තැනක් තියෙනවා කිව්වා. ඒ තමයි උපන් සත්වයා දුක්ඛාරි සත්‍ය නොදැනීම, දුක්ඛ සමුදය නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නොදැනීම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි කියනවා ලෝකේ තියෙන ලොකුම කළුවර. ලෝකේ තියෙන අතිමහත් කළුවර කියනවා චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම නැමැති කළුවර නිසා සත්වයන් ඉපදීම පිණිස පවතින සංස්කාර වලට ඇලුම් කරනවා. ඉපදීමට ඇලුම් කරනකට එයා ඇලුම් කරනවා තව මොනවටද? ජරාවට ඇලුම් කරනවා. ඉපදීමට ඇලුම් කරන කෙනා ජරාවට ඇලුම් කරනවා. ඉපදීමට ඇලුම් කරන කෙනා රෝගවලට ඇලුම් කරනවා. ඉපදීමට ඇලුම් කරන කෙනා මරණයට ඇලුම් කරනවා. ඉපදීමට ඇල්ම තියෙන කෙනා ශෝක වැළපීම් දුක් දුම්නස් වලට ඇලුම් කරනවා. මේ නිසා මෙයා ඉපදීම පිණිස පවතින සංස්කාර රැස් කරනවා. ජරා මරණ පිණිස පවතින සංස්කාර රැස් කරනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් පිණිස පවතින සංස්කාර රැස් කරනවා. මේ නිසා එයා ආයෙමත් ඉපදීම නැමැති කළුවරට වැටෙනවා. රෝග පීඩා දුක් වේදනා නැමැති කළුවරට වැටෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළේ කොයි උපතක් හෝ වේවා, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපාතික කොයි උපතක් ලැබුවත් ඒක මොකක් හැටියටද? කළුවරක් හැටියට. උන්වහන්සේ දේශනා කළේ එතකොට කළුවරක් කියලා ඒක. අන්නේ කළුවරෙන් නිදහස් වෙලා ආලෝකේ කරා යන්නේ කුමක් ලැබිච්ච දවසටද? චතුරාර්ය සත්‍ය ලැබිච්ච දවසට.
එහෙමනම් මනුස්ස ජීවිතයේ බුද්ධ ශාසනයක් එකතු වුණාට පස්සේ තමයි අන්නේ දුර්ලභ අවස්ථාව කෙනෙකුට ලැබෙන්නේ. ඉතින් මේ දුර්ලභ අවස්ථාව අපි අඳුනගෙන තියෙන්න ඕනේ. ඒ දුර්ලභ අවස්ථාව අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. අතිශයින්ම දුර්ලභ මොහොතක් දැන් අපි මේ ගත කරන්නේ. මේ වෙලාවේ අපේ ජීවිතයේ අනිත් සියලුම ප්‍රශ්න අමතක කළා. ජීවිතේ ප්‍රධාන ප්‍රශ්නේ බවට අඳුන ගන්න ඕනේ මේ සංසාර ගමනෙන් නිදහස් වීම. ඒක තමයි ජීවිතේ ප්‍රධාන දේ බවට අඳුනගත යුත්තේ. මොකද අනිත් ඒවා ඔක්කොම අප්‍රධානයි. අනිත් ඒවා ඔක්කොම ඕනම කාලයක තියෙන දේවල්. නමුත් බුද්ධ ශාසනයකදී විතරයි මේ පණිවිඩය ලැබෙන්නේ. ඉතින් බලන්න පින්වතුනි, ඒ දුර්ලභ පණිවිඩේ අපට මේ ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින්. දැන් අපි දන්නවා අපගේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. බුද්ධ ශාසනය අතුරුදහන් වුණාද? නෑ. තවම බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා නෑ. තවම මේ ගත කරන්නේ අපි ගෞතම බුද්ධ ශාසනයේ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙ මේක බුද්ධ කාලයක්. මේ කාලය තුල ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුගමනය කරලා ප්‍රතිඵල ලබන්න පුළුවන් කාලෙමයි. ඉතින් ඒ නිසා මේ කාලෙදී අපි පුළුවන් තරම් මේ බුද්ධ වචනේ ඉගෙනගෙන ඒක අවබෝධ කරන්න මහන්සි ගන්නට ඕන. ඉතින් අද ඉගෙන ගන්න අපි බුදුරජාණන් වහන්සේගේ විශේෂ දේශනාවක්. මේ දේශනාවේ නම සත්වයා. මොකද්ද මේ දේශනාවේ නම? සත්වයා. සත්වයා ගැන වදාළ දේශනාව. දැන් ඔබ අහලා ඇති අපේ බෞද්ධ රටේ බෞද්ධ සමාජයේ කාලාන්තරයක් තිස්සේ කියාගෙන යනවා සත්වයෙක් පුද්ගලයෙක් නැත. තියෙන්නේ නාම රූප දෙකක් විතරයි කියලා. ඒක බුද්ධ දේශනාවක කොහෙවත් තිබිලා කියනවා නෙවෙයි. එක එක්කෙනාගේ පොත්වල තියෙන දේවල් බලාගෙන කවුරු හරි කෙනෙක් ලියාපු එකක් ඊට පස්සේ ඒක දිගින් දිගටම කතන්දරේ අරගෙන එනවා මේක ඇත්ත නැත්ත හොයන්නේ නැතුව. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. රාද කියන ස්වාමීන් වහන්සේ ඇහුවේ. ඉතින් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට තිබුණ බොහොම ලේසියෙන් පිළිතුරු දෙන්න පින්වත් භික්ෂුව සත්වයක් නැත කියලා. උන්වහන්සේම උත්තර දුන්නේ නැහැ. මොකද හේතුව මේ සත්වයා කියන සූත්‍ර දේශනාවේදී ඒ රාද ස්වාමීන් වහන්සේ පැහැදිලි ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි ස්වාමීනි සත්වයා කියලා කියනවා. සත්වයා කියලා කියන්නේ කුමන පදනමක් මතද? ඉතින් සත්වයක් නැත්තම් බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවෙම මහාන සත්වයක් වික්ෂුව සත්වයක් නැත. තිබෙන්නේ නාම රූප විතරය කියලා කියන්න තිබුණා නේද? උන්වහන්සේ පැහැදිලිව දේශනා කළා. උන්වහන්සේ සත්‍යය පිළිගන්නවා. දැන් හරි ලස්සනට ඒ සත්වයා කියන වචනේ අර්ථ දක්වනවා. අර්ථ දක්වනවා. සත්වයා කියන වචනේ ලස්සනට තෝරනවා. උන්වහන්සේ තෝරනවා. පින්වත් භික්ෂුව රූපය කෙරෙහි යම් ඇලීමක් යම් රාගයක් යම් ආස්වාදයක් යම් තණ්හාවක් ඇද්ද ඒ රූපයට ඇලී ගිය නිසා සත්වයා කියනවා. එතකොට සත්වයා කියන්නේ මොකද? රූපයට ආසාවක් ඇති කරගෙන ඒ රූපයට ඇලී ගිය නිසා. මොකද්ද රූපේ කිව්වේ? ඔව් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. දැන් බලන්න මේක අපි හරිද කියලා ඒක විස්තර වශයෙන් තේරුම් අරගෙන. ඔන්න පඨවි ධාතු තේරුම් ගන්න කොහොමද අපි? කේස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල, මහා බඩවැල, උදරය, අසුචි.
ඔන්න ඕවට ඇලී ගියා. ඕවට තෘෂ්ණාව ඇති වුණා. ඒ කෙරෙහි බැඳිලා ගිය නිසා සත්වයා කියනවා. ඇත්තද බොරුද? ඇත්තනේ. වෙන මොනවටද බැඳුනේ? ඊළඟට තියෙන ආපෝ ධාතුවටත් බැඳෙනවා. මොනවද? පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කෙල, කඳුළු, සොටු, සඳ මිදුළු, මුත්‍රා ආදී ඕවට තමයි ඇලුනේ. හොඳට බලන්න වෙන මොන කොටද එල්ල තියෙනවද කියලා. අන්නවට ඇලිච්ච නිසා සත්වයා කියනවා. ඊළඟට ඇලුනේ තේජෝ ධාතුව රස්නිට ඇලුනා සත්වයා කියනවා. ඊළඟට ඇලුන හුලං වලට. උගුරට එනවා හුලං, පසුපසින් යනවා හුලං, උස්ම ගන්නවා, හෙල්ලෙනවා, ඇලුනා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපෙට ඇලිච්ච නිසා සත්වයා කියනවා. හරි නේද? සත්වයා. රූපය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා. රූපේ මොකක් වගේද? පෙන ගුලියක් වගේ කියලා. අපේ එතකොට සතර මහා ධාතුන්ගෙන් හටගත් ලෝකේ බුදුරජාණන් වහන්සේ දැක්කේ මොකක් වගේද? පෙන ගුලියක් වගේ කියලා. ඇත්තනේ. දැන් පෙන ගුලිය ටික කාලයක් තිබිලා පෙනුමට ඊට පස්සේ ටික මේක නැති වෙලා යනවා. ඒ වගේ වුණ කාලයක් පෙනුමට ඉඳලා ඊට පස්සේ නිකම්ම ඇකිලිලා ගිහිල්ලා මැරිලා යනවා. දැන් ඊට පස්සේ මොකවත් නැහැ. අන්තිමේ බලනකට. අන්න ඒ වගේ තමයි රූපය. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප. අන්නේ රූපෙට ඇලිච්ච නිසා සත්වයා බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ විස්තර කරනවද කියලා මේ අර්ථ. ඊළඟට උන්වහන්සේ දේශනා කළා රාද කියන ස්වාමීන් වහන්සේට පින්වත් රාද විඳීම ගැන ආසාවක් ඇති කරගෙන විඳීම ගැන රාගයක් ඇති කරගෙන විඳීම ගැන තෘෂ්ණාවක් ඇති කරගෙන විඳීමට ඇලුණු නිසා සත්වයා කියනවා. විඳීම ගැන ආසාවක් ඇති කරගෙන විඳීම ගැන තෘෂ්ණාවක් ඇති කරගෙන විඳීමට ඇලුණු නිසා සත්වයා කියන ඕන දැන් අපි ඇලිච්ච ඊළඟ කොටස. දැන් අරක පැහැදිලිද? අපි කෙස් වලට අපි ඇල්ලලා තියෙනවා. ලොම් වලට අපේ හිත බැඳිලා තියෙනවා. නියපොතු වලට අපේ හිතේ බැඳීමක් තියෙනවා. දත් වලට අපේ හිතේ බැඳිල්ලක් තියෙනවා. හමට අපේ හිත බැඳිලා තියෙනවා. නහරවැල් වලට, මස් වලට, ඇට වලට, ඇටලොඳ වලට, වකුගඩු වලට මේ ආදී දේවල් වලට අපේ හිත බැඳිලා තියෙනවා කියලා තේරෙනවද? එතකොට ඒ රූපෙට ඕන්නේ ඇලුනා සත්වයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විඳීමට ඇලුනා. විඳීම් තුනක් තියෙනවා. සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. දැන් මේක තේරෙන්නේ මේ ධර්මය අහනකට ගලපන්න ඕනේ යම් කිසි දෙයකට. මොකේද ගලපන්න ඕනේ? තමන්ගේ ජීවිතේට. තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ ගලපන්න ඕන. අන්න එතකොටයි මේකේ ඇත්ත පේන්නේ. අන්න විඳීමට ඇලුනා. සැප විඳීමක් ඇති වෙන එකට ඒකට ඇලෙනවා. දුක් විඳීමක් ඇති වෙන එකට ඒකට ඇලෙනවා. උපේක්ෂා විඳීමක් ඇති වෙන එකට ඒකට ඇලෙනවා. සැප විඳීමක් ඇති වෙන එකට ඒකට ඇලෙනවා කියන එක තේරෙනවා. දුක් විඳීමක් ඇති වෙන එකට ඒකට ඇලෙනවා කියන එක තේරෙනව නේද? තේරුම් ගන්න පුළුවන්. අය කෙනෙක් දුක් විඳ ඉන්නවා කියම අඬන්න. ඔබ ගිහින් කියනවා අනේ එපා අඬන්න එපා. උක අමතක කරලා දාන්න. ඇත්ත තමයි මම දුක් විඳිනවනේ මම අමතක කරන්න. කියලා අමතක කරනවද ඒක? එයා කඩාගෙන පණි ඔයා නම් කියයි. මටනේ මේක තියෙන්නේ මේ පස්සේ තියෙන්නේ කියලා ආයේ දුකම එයා වැළඳ ගන්නවා. මේ වගේ සැපට දුකට උපේක්ෂාවට සත්වයා ඇලෙනවා. මේ විඳීම ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද?
ස්පර්ශය හේතු කරගෙන. දැන් අපි අර කලින් එක තේරුම් ගත්තා මේ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ. දැන් මේ ඉගෙන ගන්නේ වේදනාස්කන්ධේ. ඒ විඳීම ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලන්න ඕන. උන්වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීම් මේ හුලං වගේ කියලා. ඒක දේශනාවක තියෙනවා හුලං වගේ කියලා. මේ හුලඟින් වලාකුළු එක පැත්තකින් ඔන්න උතුරෙන් හුලං ඇවිල්ලා වලාකුළු දකුණට ගහගෙන යනවා. හැමතිස්සෙම උතුරෙන්ම යනවාද හුලඟ? ඊට පස්සේ ඔව් එන පැත්තෙන් හුලං ඇවිල්ලා ඒ වලාකුළු වෙන පැත්තකට ගහගෙන යනවා. තව පැත්තකින් හුලං ඇවිල්ලා ඒ වලාකුළු තව පැත්තකට ගහගෙන යනවා. ඒ වගේ තමයි එක වෙලාවකට සැප වේදනාව. තව වෙලාවකට දුක් වේදනාව. තව වෙලාවකට මේ වෙනස් වෙන්නේ කුමක් වෙනස් වෙන නිසාද? ස්පර්ශය වෙනස් වෙන නිසා. ස්පර්ශය අපි තේරුම් ගන්න ඕනේ යලි යලි තේරුම් ගන්න ඕන එකක්. ස්පර්ශය 6 ආකාරයි. ඇහි ස්පර්ශය, ඇහි රූපයයි විඥානය එකතු වෙනවා. කනේ ස්පර්ශය, කනයි ශබ්දයි විඥානය එකතු වෙනවා. නාසයේ ස්පර්ශය, නාසයයි ගන්ධ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවේ ස්පර්ශය, දිවයි රසයයි විඥානය එකතු වෙනවා. කයේ ස්පර්ශය, කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසේ ස්පර්ශය, මනසයි අරමුණුයි විඥානය එකතු වෙනවා. දැන් මෙහෙම සිදුවීමක් මේ ජීවිතය තුළ තියෙනවා කියන දේ පේන්න නම් තමන් හොඳ සිහියෙන් යුක්තව විඳීම දිහා බලන්න ඕනේ. විඳීම දිහා බලනකොට අන්න එයාට ස්පර්ශය ආව වෙනවා. ස්පර්ශය දිහා බලනකොට අන්න එයාට විඳීම ආව වෙනවා. එතකොට තමන් තුළින්මයි මේක නුවණින් විමසලා බලන්න තින් අපි දන්නෝනේ ස්පර්ශයේ ආහාරයක් හැටියට මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ස්පර්ශය කියන එක ආහාරයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ පැවැත්මට රුකුල් දීලා තියෙන දේවල් වලින් එකක්. දැන් සතර මහා ධාතුගෙන් හටගත්තු මේ ජීවිතේ පවත්වන්න රුකුල් දෙනවා මොකද්ද? ඔව් ගුරුස් කැම්බීම් රුකුල් දෙනවා. ඒ වගේම මේ මානසික ලෝකයේ පෝෂණය කරන්න රුකුල් දෙන ප්‍රධාන දෙයක් තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි සම්පූර්ණයෙන්ම මේ ජීවිතේ අපි මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා ඔන්න විදීමක් ඇති වෙනවා. ඔන්න විදීමට ඇලෙනවා. සැප විදීමක් ඇති වෙනකොට සැප විදීමට ඇලෙනවා. ඔන්න සැප විදීම නැති වෙලා දුක් වේදනාවක් දුක් විදීමක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක් විදීමට ඇලෙමින් අපි බලාපොරොත්තු වෙනවා දුක් විදීමෙන් නිදහස් වෙන්න. දැන් අපිට සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් ඇති වෙනකොට හොඳ සිහිනුවණින් බලනව නම් අන්‍යයාට මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න විදීම කියලා අන්න තීරුම් ගන්න පුළුවන්කම තිබිය යුතුයි. අන්නේ කෙනා විතරයි මේ ජීවිතය අවබෝධ කරන්නේ. සාමාන්‍යයෙන් අපිට එච්චර දුරට හිතෙන්නේ නැහැ. දැන් අපිට විඳීමක් ඇති වෙනකොට මතක් වෙන්නේ නැහැ ධර්මයේ. මේ ස්පර්ශය නිසානේ මේ විදීම කියලා හිතෙන්නේ. අපිට හිතෙන්නේ මොකද්ද දන්නේ අපල වෙන්නේ ඇති. ඔන්න හිතනවා මේ ග්‍රහය නරක වෙලා වෙන්නේ නැති මේ දුක්. නමුත් දුක් ඇති වෙලා තියෙන්නේ මොකෙන්ද? ස්පර්ශය වෙනස් වීමෙන්. සැප ඇති වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. උපේක්ෂාව ඇති වෙන්නේ මොකෙන්ද? ලෝකේ ඕනම තැනක සැප දුක් වේදනා ඇති වෙනවා නම් කෙනෙකුට ඒක ඇති වෙන්නේ ස්පර්ශය නිසා. දැන් මේ ගැන රහතන් වහන්සේගේ අවබෝධය හරිය පුදුම එකක්. ඒ කියන්නේ රහතන් වහන්සේට පාවිච්චි කරන වචනයක් තියෙනවා චලංග උපේක්ඛා කියලා. ඒ කියන්නේ මේ අංග 6ෙම ඇහින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ගන්න කිසි හැම අරමුණකම බලවත් උපේක්ෂාවක් තියෙනවා. රහතන් වහන්සේට පමණක් පිළිහිටන එකක්. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතය තුළ සැප දුක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඇති වුණාට ඒවට ප්‍රතිචාරයක් නැහැ. සැපක් ඇති වුණා කියලා
දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන ඉතින් ආරංචි වෙලා බමුණෙකුට මේ බලන්න බමුණෙක් කරපු එක. සාරිපුත්ත හාමුදුරුවෝ ගැන ආරංචි වෙලා මෙහෙම හරි ඉවසීමක් කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනකොට ගිල පිටට ගැහුවා. උන්වහන්සේ පිටපස්ස බැලුවා කියලා hina වෙලා ගියා. බමුණා ඊට පස්සේ මොකද කළේ? පස්සෙන් ගිහිල්ලා වඩින්න කිව්ව දාන ටිකක් වළඳන්න. හොඳයි කියලා වැඩියා. එතකොට බලන්න දෙකේම කිසිම වෙනසක් නැහැ. ඒ මොකද එහෙම වුනේ? අර දුක් වේදනා වෙනකොට මුන්නාසේ දැක්කේ මොකද්ද? ස්පර්ශේ වෙනස් වෙන එක. සැප වේදනා වෙනකොට උන්වහන්සේ දැක්කේ මොකද්ද? ස්පර්ශේ වෙනස් වෙන එක. එතකොට කොච්චර සිහියක් Taman තුල සතිපට්ඨානේ පිහිටලා තිබීමක් තියනවාද? අන්න එතකොට බලන්න මේ ලෝකයේ තුල මේ ලෝකේ ඇතිවන සියලුම ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඉන්නේ රහතන් වහන්සේලා විතරයි. එතකොට මේ මට්ටමට ජීවිතය අවබෝධ කරගන්නේ අර ස්පර්ශයෙන් නිදහස් වෙච්ච නිසා. එතකොට සාමාන්‍ය සත්වයා කියන්නේ මොකද? විඳීමට ඇලුන නිසා. ඔන්න ඊට පස්සේ ඔන්න ටිකක් සැප හම්බ වෙන කි ඔන්න රස්සාව කළා කීයක් හරි හම්බ කරනවා. ඔන්න දිට පොඩ්ඩක් ඉතින් වාත්‍ය තාපේ බඳ ගන්නවා. ගෙදරට සිවිලින් ගහ ගන්නවා. දැන් මේ හිතන්නේ කවුරු දුන්නා කියලාද? දෙයියෝ දුන්නා කියලා. ඔව් ඊට පස්සේ ඔය සිමෙන්ති ටික ගලවලා ටයිල් ටිකක් හයි කර ගන්නවා. හිතනවා ඊට පස්සේ මේ මොකක් නිසාද මේ? යනවා ඉතින් පූජා වට්ටියක් අරන් ගිහලා ඉල්ලා හිටිනවා දෙවියන්ගෙන්. අඳින් අපිට මේ තව දුරටත් මේ දියුණුව ලබා දෙන්න කියලා. එයා විඳිනවා නම් යම් කිසි සැපයක්. ඒක විඳින්නේ ස්පර්ශයේ ප්‍රත්‍යය. එතකොට දැන් මතක තියාගන්න අපි මේ කියන්නේ ගැඹුරුම කොටස ජීවිතේ. උන්වහන්සේ සැප විස්තර කරලා තියෙනවා. ගිහි සැප, පැවිදි සැප, කාම සැප, නික්කම සැප කියලා විස්තර කරලා තියෙනවා. මේ මොන සැපක් ගැන කතා කළත් මේ අන්තිම තැනට එන්න ඕනේ. මොකද්ද මේ කොයි සැපක් තියෙන්නේ? ස්පර්ශය. මෙතනින් එහාට ගැඹුරක් නැහැ. ඔච්චර තමයි තියෙන ගැඹුර කතා කරන්නේ. දැන් මේ කතා කරන ටික තේරෙනවා නම් ඔබ වේගෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා. එතකොට ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි විඳීම. අන්නේ විඳින දෙයට ඇලුච්ච නිසා සත්වයා කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ රාද කියන ස්වාමීන් වහන්සේට වදාළ රාද සත්වයා විඳීමට විතරක් නෙමෙයි ඇලුනේ. සත්වයා සංඥාවටත් ඇලුනා. සංඥාවටත් ඇලිලා සංඥාව කෙරෙහි ආසාවක්. සංඥාව කියන්නේ මොකද්ද? අඳුන ගන්න ලෝකෙට ආස කරගෙන, අඳුන ගන්න ලෝකෙ කෙරෙහි රාගය ඇති කරගෙන, අඳුන ගන්න ලෝකෙට හිත බැඳිලා ඒ කෙරෙහිම ඇලී යන නිසා සත්වයා කියලා කියනවා. අඳුන ගන්න ලෝකෙට ඒ කෙරෙහිම බැඳී යන නිසා සත්වයා කියලා කියනවා. එතකොට අපි හොඳට තේරුම් ගත යුතුයි මේ අඳුන ගන්න ලෝකේ අපිට අඳුන ගැනීම ඇති වුණේ කුමක් නිසාද? ඒ ස්පර්ශය නිසා, ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙච්ච නිසා රූප අඳුන ගත්තා. කනයි ශබ්දයි විඥානයයි එකතු වෙච්ච නිසා ශබ්ද අඳුන ගත්තා. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි එකතු වෙච්ච නිසා ගන්ධ සුවඳ අඳුන ගත්තා. දිවයි රසයයි විඥානයයි එකතු වෙච්ච නිසා රසය අඳුන ගත්තා. කයයි පහසයි විඥානයයි එකතු වෙච්ච නිසා අඳුන ගත්තා. මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම නිසා අරමුණු අඳුන ගත්තා. හැබැයි ඉතින් මේ අඳුන ගන්නකට අපි අඳුනගෙන තියෙන්නේ සම්පූර්ණ කන පිට. හොඳ පිට නෙවෙයි. මොකක්ද අඳුනගෙන තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ සාමාන්‍ය මනසක චතුරාර්ය සත්‍ය අවබෝධයේ පරිපූර්ණ වශයෙන් ඇති කරගත්තු නැති මනසක තියෙන විපල්ලාස. විපල්ලාස කියන්නේ විකෘතියක්. ස්වභාවික එකක් නෙමෙයි තියෙන්නේ. අපේ හඳුනා ගැනීම තුළ තියෙන්නේ අස්වාභාවික එකක්.
මොකද්ද මේ අස්වාභාවික එක? ඔව් කන පිට පේන්නේ අනිත්‍ය දී පේන්නේ අපිට නිට්ටයයි කියලා. සැප දී අපිට පේන්නේ දුක් දී අපිට පේන්නේ සැපයි කියලා. ඊළඟට අසුබ දී අපිට පේන්නේ සුබයි කියලා. තමාගේ වශයෙන් පවත්වන්න බැරිදී අපිට පේන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. මෙන්න මේ පේන පෙනුම තමයි. මේ පේන කෝණේ තමයි අපි මෙච්චර දුර අරගෙන ආවේ. අපිට මේක පුළුවන් නම් කන පිට හරවලා ගන්න. ඒ කියන්නේ ආයමත් මේ හොඳ පැත්තට හරවලා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම, දුක් දේ දුක් වශයෙන්ම, අසුබ දේ අසුබ වශයෙන්ම, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැක්ක කියන්නේ අපි නිදහස් කියන එක. අපි යම් දවසක කෙලෙස් ප්‍රහාණය කරනවද? ප්‍රහාණය කරන්නේ එහෙම දැකලා. වෙන ක්‍රමයක් නැහැ. අපි යම් දවසක අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කද? දුක් දේ දුක් වශයෙන් දැක්කද? අසුබ දේ අසුබ වශයෙන් දැක්කද? තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේ අනාත්ම දේ අනාත්ම වශයෙන් දැක්කද? අන්න එදාට අපි මේ ලෝකෙන් නිදහස් වෙනවා. එදාට අපි මේ ලෝකෙන් නිදහස් වෙනවා. නිදහස් වෙන හැටි බුදුරජාණන් වහන්සේ උපමා වලින් පෙන්නලා තියෙනවා. හංසාව පල්ලලං හිට්වා ඕකමෝකං ජහන්තිතේ. විල ආතෑරලා යන හංසය වගේ ඇස කන නාසය දිවකය මන ආතෑරලා යනවා. තාම අපිට ආතෑර ගන්න බෑනේ. තාම හිතෙන්නේ කොහොමද? ඇස මම, ඇස මගේ, කන මම. මෙන්න මේ සම්පූර්ණ අඳුනගන්න ලෝකෙනේ මේක කලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අඳුන ගැනීමට ඇලෙනවා. ඉතින් මේක සෝතාපන්න වෙච්ච කෙනෙක්, හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙක් අවබෝධ කරගන්නවා මේක වැරදි කියලා. දැන් අපි දන්නවා අර සීවලි හාමුදුරන්ගේ අම්මා මව කුසේ සුළු කාලයක් නෙවෙයි 7 අවුරුදු 7 මාස 7 දවසක් මව කුසේ දරුවා තියාගෙන හිටියා. සමහර විට මේක වෙන්නේ නැති ලෝක ඉතිහාසයේ එකම සිද්ධිය. ඊළඟට ඉපදිච්ච ගමන් මේ චූටි දරුවා ඇවිද්දා. කතා බස් කළා. ඉතින් ඒ පිරිසට සන්තෝෂයෙන් වන්න බුදුරජාණන් වහන්සේටයි භික්ෂුන් වහන්සේලාට 7 දවසක් දන් දෙන්න පිළිවෙල කළා. දැන් අර සුප්පාවාසාගේ අතේ එල්ලිලා, ඒ කියන්නේ අර අම්මගේ පොඩි ඇඟිල්ලේ එල්ලිලා මේ චූටි පුතා දැන් අර ස්වාමීන් වහන්සේලා දිහා බල යනවා. යනකොට සාරිපුත්ත හාමුදුරුවෝ මෙහෙන්න බබා කියලා කිව්වා. කිව්වම සීවලි අර චූටි සීවලි කුමාරයා දූගෙන ගියා ළඟට. ඇහුවා අතින් අල්ලලා සැප දුක් කොහමද ඔයාගේ කියලා. අනේ මොන සැපද කිව්වා. කලයක හිටියේ කිව්වා අවුරුදු 7ක්. අම්මා බැලුවා කා එක්කද මේ කතා කරන්නේ කියලා. බැලින්නම් මේ කතා කරන්නේ ධර්මසේනාධිපතීන් වහන්සේත් එක්ක. අම්මට හරි සතුටුයි. ප්‍රීතියෙන් hina වුණා. අනේ මගේ කොළු පැංචා. මේ ධර්මසේනාධිපතීන් එක්ක කතා කරනවානේ කියලා. එතකොට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අම්මගේ හිත. දැන් අපි බැලුවනම් අපි බලන්නේ තර චූටි බබා දිහා නේ. අර අම්මා දිහා බැලුවා බුදුරජාණන් වහන්සේ. අම්මා දිහා බලලා අහනවා සුප්පාවාසා. ඔයා කැමතිද මේ වගේ තව දරු පැටව ලැබෙනවට? අනේ ස්වාමිනී 7 දිනක් ලැබෙනවටත් කැමතියි කිව්වා. දැන් මේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අඬා හිටියේ. දැන් ඒක ඔක්කොම අන්න බුදුරජාණන් වහන්සේ එතකොට දාලා ඕන්න ඕකට තමයි කියන්නේ. අසාතං සාත රූපේන අමිහිරි දේවල් මිහිරි ස්වરૂපේන පිය රූපේන අප්පියං අප්‍රිය දේවල් ප්‍රිය ස්වરૂපේන දුක්ඛං සුඛ ස්වરૂපේන දුක් දේවල් සැප ස්වરૂපෙන් පමත්ත මතිවත්තති ප්‍රමාද වෙච්ච කෙනාව යට කරගෙන යනවා කියන ඕකටයි කිව්වා. කියපු ගමන් සුප්පවාසාට තේරුණා, අවබෝධ වුණා. අනේ ස්වාමීනි මට එක්ක දරුවෙක්වත් එපා කිව්වා. ඒ බලන්න මේ අවබෝධය එකපාරට මෙයාට ඒ අවබෝධය ඇති වෙනවා. එතකොට දැන් බලන්න තේරුම් ගන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ගේ ආකල්පය මොකක්ද කියලා හරි අමුතු එකක්.
මේ ලෝකේ යන මේ යන නැටුම නෑ ඒකේ. දැන් ලෝකේ යන්නේ 아무තු නැටුමක් නෙමෙයි. ඒ නැටුම නෑ. මේක හරි වෙනස් එකක්. ඉතින් මේක අර පිටින් බලාගෙන ඉන්න එක්කෙනාට 아무තු තමයි. ඇයි ඒක ගොඩේ කට්ටියක් පීනගෙන යද්දි එක්කෙනෙක් කුඩු අතර පීනනවා. ඒතර එයා කැපිලා පේන්නේ නැද්ද? පේනවනේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අන්න උන්වහන්සේ පෙන්වා දෙනවා එයා සංඥාවට ඇලිච්ච නිසා සත්වයා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සංඥාවට විතරක් නෙවෙයි මේ ඇලෙන්නේ. සංස්කාරවලටත් සංස්කාර කෙරෙහි ඡන්දයක් කැමැත්තක් ඇති කරගෙන සංස්කාර කෙරෙහි රාගයක් ඇති කරගෙන සංස්කාර කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරගෙන සංස්කාර වලට ඇලී ගිය නිසා සත්වයා කියලා කියනවා. සංස්කාර කියන්නේ මොකද්ද? ඔබ තුල ඇති වෙන චේතනාව. ඔබ තුල ඇති වෙන චේතනාව. මේක තේරුම් ගන්න චේතනාවක් වැඩ කරනවා කියලා හොඳට තේරෙන්න නම් හොඳ සිහියෙන් ඉන්න ඕනේ. හොඳ සිහියෙන් ඉඳලා හොඳට තමන්ගේ කය කෙරෙහි, විඳීම් කෙරෙහි, සිත කෙරෙහි, මේ පංච උපාදානස්කන්ධ කෙරෙහි හොඳ සිහියෙන් ඉඳලා බලාගෙන හිටියොත් ඔන්න තේරෙනවා ඇස්පිල්ලම් ගහන්න බෑ චේතනාව පහල කරන්නේ නැතුව. ඔන්න තේරෙනවා හිතට අරමුණක් ආවම පවත්වන්න බෑ චේතනාව පහල කරන්නේ නැතුව. ඔන්න තේරෙනවා එතකොට විතක්ක ਵਿਚාර කරන්න බෑ චේතනාව පහල කරන්නේ නැතුව. අතපය හොල්ලන්න බෑ චේතනාව පහල කරන්නේ නැතුව. ඔන්න තේරෙනවා එදාට. එච්චරටම මේ චේතනාව කියන එක මේ ජීවිතෙත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන එකක්. මේ චේතනාව හටගන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඒක චේතනාව හටගන්නේ ස්පර්ශය නිසා. ඇහැයි රූපයයි විඥානයි එකතු වුණාට පස්සේ තමයි චේතනාව හටගන්නේ. කනයි ශබ්දයයි විඥානයි එකතු වුණාට පස්සේ තමයි චේතනාව හටගන්නේ. හොඳ 100න් හිටියොත් හොඳට දකින්න පුළුවන් එකක් මේක. නාසයයි ගන්ධ සුවඳයි විඥාන එකතු වුණොත් තමයි චේතනාව හටගන්නේ. දිවයි රසයි විඥාන එකතු වුණොත් තමයි චේතනාව හටගන්නේ. කයයි පහසයි විඥාන එකතු වුණොත් තමයි මනසයි අරමුණේ විඥාන එකතු වුණොත් චේතනාව හටගන්නේ. මේක බලන්න බාධා වෙලා තියෙන්නේ අපිට මේ හිතේ විසිරිල්ල. හිත විසිරලා තියෙන එකට පේන්නේ නැහැ. මොකද ඒක චේතනාවකින් එකක් කරන්නේ. එතකොට විසිරලා තියෙන එකට හිතේ එන අරමුණු වලට අපි ප්‍රතික්‍රියා දක්වනවා මිසක් අභ්‍යන්තර ජීවිතේ බලන්නේ. අර හිතේ විසිරිල්ල පාලනය වෙලා හොඳට මේ තමන්ගේ අභ්‍යන්තර ජීවිතේ බලන්න පටන් ගන්නකොට ඔන්න තේරෙනවා චේතනාවකින් නෙවෙයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා. මේකේ වැඩේ කියන්නේ මෙයා ඇලිලා තියෙනවා ඊළඟට චේතනාවට. චේතනාවටත් ඇලිලා. බුදුරජාණන් වහන්සේ මේ සංස්කාර රැස්වීම ගැන වදාළේ බොහොම ලස්සන උපමාවක්. මොකක්ද මේ උපමාව? ඔව් කෙහිල් ගහක් පතුරු ගහනවා වගේ කියලා. කෙහිල් ගහක් පතුරු ගහනවා වගේ කියලා. දැන් අපිට තේරෙන්නේ දැන් අපි බඹලොව ඉන්න ඇති. දැන් කෝ? දැන් මෙතන ඉන්නවද බඹලොව නොහිටපු එක්කනේ? බඹලොව ඉන්නේ ඇති අපි සියලු දෙනා. දිව්‍ය ලෝකේ ඉන්නේ ඇති. දැන් සංසාරේ දිහා බැලුවම අපිට හිතාගත හැකි නේ. දිව්‍ය ලෝකේ ඉන්නේ ඇති. පෙරේත ලෝකේ ඉන්නේ ඇති. නිරේ ඉන්නේ ඇති. රජවරු වෙලා ඉන්නේ ඇති. මිනිස් ලෝකෙදි සිටු දේවින් ආසල වෙලා අප්පා ජයට ඉන්නේ ඇති. නමුත් මේ මොකක්වත් දැන් මේ තියෙන ඩිංගිත්තත් නැතු යනවා තිසරණේට නාවෝ. එතකොට මේ ජීවිතයේ අන්තිමට මේකේ තියෙන කෙහෙල් පතුරු ගහනවා වගේ වැඩක් කියන. දැන් අපිට ඒක හොඳට පේනවා. දැන් බලමු දඹදිවේ කොයිතරම් රජවරු හිටියදනේ. අශෝක රජුරු වේර විහාර 84000ක් කළා. කෝ දැන්? කෝ ඒවා? අඳපුවා, කාපු, බීපුවා, නටපුවා කෝ? ඒ ඔක්කොම වෙනස් වෙලා ගියා. ඉතින් එහෙනම් මේ ජීවිතයේ ස්වභාවය තමයි මේ කීල් ගහක් පතුරු ගහනවා වගේ. අපිට හොයන්න බෑ ඒක. මේක හොයන්න පුළුවන් මේ අනිත්‍ය ගැන සලකන එක්කෙනාට විතරයි. අනිත්‍ය ගැන සලකන එක්කෙනා මේ වේගෙන් අනිත්‍ය වෙවි යනවා. මේ අනාගතය ගැන හිතන දේ වේගෙන් අතීතයට යනවා. මේක තේරුම් ගන්න පුළුවන් මේ නුවණින් විමසන එක්කෙනාට. නැත්තම් හොයන්න බෑ මේක.
අපි ඒ ගැන කල්පනා කරලා නොතිබුණොත්, හිතලා නොතිබුණොත් අපිට වැටහෙන්නේ නැහැ ඒක. දැන් අපි ගමු මේ හෙට වැඩපිළිවෙලක් කරන්න ලෑස්ති වෙන තව මාසෙකින් වේගෙන් අතීතයට යනවා. ඔක්කොම සංස්කාර ගෙවි යනවා. අන්තිමට බලනකොට මොකවත් නැහැ. කේල් කඳක් පතුරු ගැහුවා වගේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ බඳු සංස්කාර වලට මෙයා ඇලෙනවා. ඒ නිසා සත්වයා කියලා කියනවා. එතකොට ඇහෙන් රූප දැකලා රූප සංචේතනාව චේතන ඇති වෙනවා. ඒක රූප සංචේතන. කනෙන් ශබ්ද ඇහුවා මේ ශබ්දයට අනුව චේතන ඇති වෙනවා. ඒක ශබ්ද සංචේතන. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා මේ ගඳ සුවඳට අනුව චේතන ඇති වෙනවා. ඒක ගන්ධ සංචේතන. දිවෙන් රස දැනගත්තා මේ රසයට අනුව චේතන ඇති වෙනවා. ඒක රස සංචේතන. කයෙන් පහස දැනගත්තාම පහසට අනුව චේතන ඇති වෙනවා. පොට්ටබ්බ සංචේතන. හිතට අරමුණක් ආවම ඒ ගැන චේතන ඇති වෙනවා. ධම්ම සංචේතන. මෙන්න මේක තමන් තුළින් තමයි මේක බලන්න තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් තමන් තුළ සිද්ධ වෙනවා. අන්න එතකොට පේනවා ඇත්ත නේනම් මේ මෙහෙම වෙනවන්නේ කියලා. අන්න ඒ චේතනාවට ඇලී ගිය නිසා සත්වයා කියනවා. එතකොට මේ සත්වයා කියලා කියන්නේ නිකන් නෙමෙයි. සත්වයා කියලා කියන අර්ථයක් ඇතුව රූපයට ඇලී ගිය නිසා, වේදනාවට ඇලී ගිය නිසා, සංඥාවට ඇලී ගිය නිසා, සංස්කාරවලට ඇලී ගිය නිසා, විඥාණයට ඇලී ගිය නිසා සත්වයා කියනවා. දැන් ඔබට කවුරු කිව්වොත් නෑ මේකේ සත්‍යයක් නැත. සත්‍යයක් නෑ කියලා කවුරු හරි කිව්වොත් දැන් ඔබට මතක් වෙන්න ඕනේ මොකද්ද? සත්වයා ගැන වදාළ දෙසුම. සත්‍යයක් නැද්ද ඉන්නවද කියන කාරණේ ඔබට මතක් වෙනවා එතකොට. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ විඥාණය. විඥාණය ගැන විඥාණය හට ගන්නවා ඇහි හට ගන්නවා විඥාණය. ඔව් ඒක චක්කු විඥාණය. කනේ හට ගන්නවා විඥාණය. ඔව් නාසයේ හට ගන්නවා විඥාණය. දිවේ හට ගන්නවා විඥාණය. කයේ හට ගන්නවා විඥාණය. ඔව් මනසේ විඥාණය හට ගන්නවා. ඕන්නේ විඥාණය හටගත්තාම බුදුරජාණන් වහන්සේ වදාළේ මේක නිකන් බීජයක් පැලවෙනවා වගේ කියලා. ඇයි විඥානයක් හටගත්ත ගමන් ඔන්න ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ස්පර්ශේ. ඊට පස්සේ ඉතින් තොවිලි තමයි. ඇයි විඳිනවා, අඳුනනවා, චේතනා පහල කරනවා, කර්ම රැස් කරනවා, ක්‍රියා කරනවා. ඊට පස්සේ පටන් ගන්නවා. අන්න කනින් ශබ්දය දැනගන්නකොට සෝත විඥාන බීජයක් පැලවුණා වගේ කියනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොටම බීජයක් පැලවුණා වගේ කියනවා. ඒ දැනීම. දිවෙන් රස දැනගන්නකොටම බීජයක් හටගත්තා වගේ කියනවා. බීජයක් පැලවුණා වගේ කියනවා. කයෙන් පහස දැනනකොටම මනසට අරමුණක් එනකොට ඒක මනසින් දැනගත්ත ගමන් මේක වැඩ කරන්න ගන්න. අන්න ඒකට ඇලුම් කරනවා විඥාණයට. ඇලුම් කරනවා මායාවට. ඇලුම් කරලා ඒ ඇල්ම තුල සත්වයා ඉන්න නිසා සත්වයා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් පෙන්නනවා මේ අපි මේකට ඇලුම් කරලා තියෙන ආකාරය. උන්වහන්සේ උපමා කරනවා පින්වත් රාද මේ පුංචි අය ඉන්නවා පොඩි දරුවෝ ඉන්නවා වැලිබත්තු වෙනවා. පොඩි දරුවෝ වැලිබත්තු වෙනවා. ඔබ වැලිබත්තු වෙලා නැද්ද? සෙල්ලම් ගෙවල් හදලා නැද්ද? සෙල්ලම් බත්තු වෙලා නැද්ද? ඔව් ඉස්සර නම් කෝම් පිට්ටු හදනවා. පොල් කටු වල දාලා කෝම් පිට්ටු හදනවා. නොඑක් වැලිබත්තු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ළමයි මේවට ඇලුම් කරන තාක්කල් ඒව පරිස්සම් කරනව නේද කියලා. ඒ වැලිබත්තු වෙනේවා සෙල්ලම් ගෙවල් හදනේවා නෑදෑගන් යන ඒවා මේ ඔක්කොම මේගොල්ලෝ කඩ දානේවා පරිස්සම් කරනව නේද කියලා අහනවා මේ ඔක්කොම. ඇලුම් කරන තාක් පරිස්සම් කරනව නේද ඒවා. ඇල්ම නැති වුණාම ඔව් අතින් පයින් කඩලා දාලා වීසි කළා දාලා දුවනවා. අන්නේ වගේ කරන්න කියනවා. අන්නේ වගේ කියන පින්වත් රාද කියනවා මේ රූපය කඩලා බිඳලා සීසීකට දාලා තන්නක්ඛයාය පටිපජ්ජත ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න කියනවා. ඒ කියේ කෙස් වලට තියෙන ඇල්ම
ලොම් වලට තියෙන ඇල්ම, නියපොතු වලට තියෙන ඇල්ම, දත් වලට තියෙන ඇල්ම, හාමට තියෙන ඇල්ම, මස් වලට තියෙන ඇල්ම, නහරවල් වලට තියෙන ඇල්ම, ඇට වලට තියෙන ඇල්ම, ඇටලොඳ වලට තියෙන ඇල්ම, වකුගඩු වලට තියෙන ඇල්ම, හෘද මාංශයට තියෙන ඇල්ම, කුඩා බඩවල වලට, මහා බඩවල් වලට, අසුචි වලට තියෙන ඇල්ම සීසීකඩ කරලා දාන්න කියනවා. ඔන්න බලන්න. සතර මහා ධාතුන්ට තියෙන ඇල්ම නැති කරන සතර මහා ධාතුන් සීසීකඩ කරලා දාන්න කියනවා. විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීමට තියෙන ඇල්ම සීසීකඩ කරලා දාන්න කියනවා. හඳුනා ගැනීමට තියෙන ඇල්ම සීසීකඩ කරලා දාන්න කියනවා. සංස්කාර වලට තියෙන ඇල්ම සීසීකඩ කරලා දාන්න කියනවා. විඥාණයට තියෙන ඇල්ම සීසීකඩ කරලා දාන්න කියනවා. මෙන්න මේ දේශනාව තුළ ඊටාම පැහැදිලි විදියට බුදුරජාණන් වහන්සේ නිවන තෝරලා තියෙනවා. නිවන කියන වචනේ. තන්නක්ඛයෝහි රාධ නිබ්බාණං. රාධ නිවන කියන්නේ තණ්හාව ක්ෂය වීමමයි. තණ්හාව ඔව් එහෙනම් මතක තියාගන්න වෙන මොන අර්ථ නිරූපණ කවුරු දුන්නා පටලව ගන්න හොඳ නැහැ. මොකද එක එක්කෙනාගේ නාම රූප නිරෝධයේ නිවනයි කියයි. එක එක ඒවා කියයි. නිවන ආරමුණු වෙනවා කියයි. නාම රූප නිරෝධය. කයයි සිතයි නොදෙනියාම නිවනයි කියයි. නමුත් මොනවා කිව්වත් අපි පැහැදිලි අර්ථය ගන්න ඕනේ. තන්නක්ඛයෝ නිබ්බාණං. නිර්වාණය කියලා කියන්නේ ඔව් තණ්හාව ක්ෂය වීමමයි. අපිට මේ රූපේ කෙරෙහි හිත බැඳෙන ගතිය නැති වුණා නම්, විඳීම කෙරෙහි හිත බැඳෙන ගතිය නැති වුණා නම්, සංඥාව කෙරෙහි හිත බැඳෙන ගතිය නැති වුණා නම්, හිත ඇලෙන ගතිය නැති වුණා නම්, සංස්කාර කෙරෙහි හිත ඇලෙන ගතිය නැති වුණා නම්, විඥානයේ කෙරෙහි හිත ඇලෙන ගතිය නැති වුණා නම්, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලෙම නැති වුණා නම් අපි නිදහස්. මෙහෙම දැන් අඩු ගණනේ අපට තේරෙන්න ඕනේ. දැන් අපි දන්නවා අපිට එකපාරටම පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලෙම නැති කරගන්න අමාරුයි. නමුත් අපිට එකක් තේරෙනවා මෙහෙම දෙයක් තමයි මේකේ තියෙන්නේ. අන්න ඒක තමයි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න කෙනෙක් තමයි ජීවිතය අවබෝධ කරන්නේ. ජීවිතයේ අභ්‍යන්තරයේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම යා නිවැරදිව, පැහැදිලිව, සරලව තේරුම් ගන්න ඕනේ. අන්න එයා තමයි සම්මාදිට්ඨිය කරා යන්නේ. ඒ සම්මාදිට්ඨිය කරා යන්න අපිට බාධක වෙලා තියෙන සක්කාය දිට්ඨියනේ. ඒ සක්කාය දිට්ඨිය මේ පහටම යහුවෙන්නේ. රූපේට, වේදනාවට, සංඥාවට, සංස්කාරවලට, විඥානවලට අහු වෙනවා. මම තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන අහු වෙනවා. නමුත් කෙනෙකුට අවබෝධයක් ඇති වුණොත් රූප කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්. ඒක තමා නෙවෙයි. විඳීම් කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු එකක්. ඒක තමා නොවේ. සංඥාව කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු එකක්. ඒකේ මම මාගේ කියලා එකක් නැහැ. සංස්කාර කියන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ඒකේ මම මාගේ කියලා එකක් නැහැ. විඥානය කියන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ඒකේ මම මාගේ නැහැ කියලා ඔන්න තේරුණොත් දැන් අපි කියනවා කෙනෙක් ඔන්න වාහනයක් ස්ටාර්ට් කරලා තියෙනවා. එක්ක වාහනයක් යනවා. එතකොට මේ යන්නේ පණ තිබිලාද? නෑ. ඒ යන්න උවමනා කරන කරුණු ටික ඒකතු වෙච්ච නිසා ඒක ඔක්කොම ගලවලා දාන්න බැරිද? එතකොට වාහනයක් තියෙනවද? අන්න ඒ විදිහට මේ ජීවිතය ගැන වුණත් අර නුවණින් විමසලා බලනකොට එයා තේරුම් ගත්තොත් මෙහෙම දෙයක් තියෙන්නේ. මේක ඇල්මක් එක්කයි මේක යන්නේ. මුලා වෙලා ඇල්මක් එක්ක යන්නේ. මේ මුලාවයි ඇල්මයි නැති වුණොත් මේක නිදහස් වෙන්න පුළුවන් කියලා අවබෝධ ඥාණයට එනවනම් කෙනෙක් අන්න යා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා තමයි යන්නේ. එයා යන්නේ ගැඹුරු දෙයක් කරා. ඒ ගැඹුරු දෙය කරා යන්න ඔබේ දැනුම ප්‍රමාණවත්. ඔබ හිතන්න එපා ඔබට අවබෝධයක් කරා යන්න බැරි වෙයි.
අමාරු වෙයි. එහෙම හිතන්න බෑ. මොකද බුද්ධ දේශනාවක එහෙම හිතන්න කියලා නෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලන එකට පැහැදිලිව පේනවා අපිට හිතන්න පුළුවන්කම ඕන තරම් තියෙනවා. හිතන්න පුළුවන් එක්කිනාට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි කාලේ ලංකාවේ මිනිස්සු මහා විශ්වවිද්‍යාල තිබ්බද? තිබුණේ නැහැ. සංනිවේදන ආයතන තිබුණාද? පත්තර තිබ්බද? පොත් තිබ්බද? මොකවත් නැහැ. මේ අවබෝධ කළේ කොහොමද එතකොට මේ ධර්මයේ? කතා කරලා නේද ඒ කියලා දුන්නේ. කතා කරනකොට ඒ කතා කරපු ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගත්තා. අදත් පුළුවන් ඒක කරන්න. තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ ගලප ගන්නකොට මේ ධර්මය අවබෝධ වෙනවා. ඉතින් අපි කවදා හරි දවසක මේ ධර්මය අවබෝධ කළ යුතුයි. ඉතින් කවදා හරි දවසක කියලා කියන්නේ මේ බුද්ධ කාලේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තව කාලයක් තියෙන අපි මේ විදිහට වැඩ කළොත්. එතකොට ඊළඟ පරම්පරාව වලටත් මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ ජීවිතයේදී අපේ ලොකුම ගැටලුවක් ලැබුණොත් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති කරගත්තොත් මූලික ප්‍රශ්නේ ඉවරයි. මූලික ප්‍රශ්නේ ඉවර වෙන්නේ කොහොමද? ඇයි මරණින් මත් යන්නේ නැහනේ? මරණින් මත් නිරේට යන්නේ නැහැ. පෙරේතෙක් වෙන්නේ නැහැ. තිරිසන් ලෝක යන්නේ, අපාය යන්නේ. දැන් මරණින් මත් කෙනෙක් තිරිසන් ලෝකේ ගියා කියම අපිට හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. පෙරේතෙක් වුණොත් නම් ගන්න නිකන් පුළුවන් වගේ එකක් තියෙනවා. කොහොමද? ඇයි යනවනේ මලවුන් ගින්න තැන් වලට. හේ නෝනලා වැටිලා කැරකිලා ඇඹරිලා දඟලලා කියනවා. ඊට පස්සේ ඔන්න හීනෙන් දැක්කයි කියනවා. සතෙක් වුණොත් එහෙම කොහොම දකින්නද? හීනෙන් පේන්නෙත් නැහැනේ. නිරේ ගියොත් ඒ පේන්නෙත් නැහැ. ඉතින් මනුස්ස ලෝකෙට ආවොත් ඒ දන්නෙත් නැහැ. දෙවි කෙනෙක් වුණොත් එන්නෙත් නැහැ මේ පැත්ත බලන්න. එතකොට අපිට පෙරේතෙක් වුණොත් විතරයි යන්තම්වත් මේ ළඟදී අර ඒ පැත්තේ ගේක ඔය දල් ගහලා මේ වැලි ගහනවලු ඇවිල්ලා පෙරේතෙක්. අන්තිමට පෙනී හිටිලා නමක් කියලා මං අසවල් කෙනා මේ දාන දීලා පින් දීපන් කියලා. එතකොට අපිට පේනවා මේ වගේ ජීවිත කරා යන්නේ අපිට යන්තම් හිතාගත හැකි මෙන්න මේ විදිහට චූටි ළමයෙක් දිහා බලලා අද ඉපදිච්ච දරුවෙක් දිහා බලලා අපිට හිතාගත හැකි මමත් මේ විදිහට ඉපදිච්ච කෙනෙක් නේද? ඉපදිච්ච කිරිසප්පයෝ ඉන්නවනේ. බලලා අපිට හිතාගත හැකි මේ විදිය නේද මමත් උපන්නේ. මේ ආකාරයෙන්ම නේද උපන්නේ. ලොකු සත්තු උනත් ඒ විදිහටනේ උපදින්නේ ආ. මාව කුසී උපදින එකට. මේ වගේ උපත කරා යන ජීවිතනේ මේවා කියලා අන්නේ අපිට යන්තම් ඒවා තේරුම් ගන්න පුළුවන්. සත්‍ය සතර පායට යන ඉරණමේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිහිටින්මයි අපි මේක තේරුම් ගන්නෙ. ඒතර උන්වහන්සේ පෙන්වා දුන්න සතර පාය යන්නේ එක හේතුවක් නිසා. මොකද්ද? සක්කාය දිට්ඨිය තිබීම. ඉතින් සක්කාය දිට්ඨිය තිබීමක ඒකට හේතු වෙනවා නම් සතර පාය යන්න. අපේ ජීවිතවල බරපතල ප්‍රශ්නයක් නෙමෙයිද? මේ බරපතල ප්‍රශ්නේ විසඳා ගැනීමට අපේ අභ්‍යන්තරිකව අපි ලොකු මහන්සියක් ගත යුතුයි. වෙහෙසක් ගත යුතුයි, වීරියක් ගත යුතුයි. නුවණින් විමසීමක් කළ යුතුයි. වෙන දේවල් ඔක්කොම බැහැර කළා. ඒක දෙවි කෙනෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේට කියනවා අච්චින්ති කාලා. කාලය හරි වේගෙන් යනවා. තරයන් තිරත්තියෝ රෑදවල් දෙක වේගෙන් ගෙවිලා යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. ජීවත් වෙන්න තියෙන ආයුෂ කෙමෙන් අත්හරිනවා. ඊටම් භයම් මරණී පෙක්කමානෝ. මේ ජීවිතේ මරණයට බිය දකින්න කෙනා පුඤ්ඤානි කෛරාත සුඛාවහානි සැපයලෝන පින් කරන්න ඕන කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉබඳු කෙනෙක් ජීවිතය අවබෝධ කළා නිවන් දකින්න මහන්සි වෙන්න ඕන කියලා. ඒක තැනක තියෙනවා සතකින් පහර කාපු එක්කෙනෙක් ආයුධයකින් පහර කාපු එක්කෙනෙක් මේ සනීප වෙන්න මහන්සි වෙනවා වගේ ඔළුව ගිනගත්තු කෙනෙක් ගින නිවා ගන්න මහන්සි වෙනවා වගේ කාමරාගය නැති කරන්න මහන්සි විය යුතුයි කියලා දෙවි කෙනෙක් කිව්වා. බුදුරජාණන් වහන්සේ හිතලා නෑ.
යා මහන්සි වෙන්න ඕනේ කිව්වා සක්කාය දිට්ඨිය නැති කරන්න. ඇයි කාමරාගේ දියුණුව නැති කරගනි? ඉස්සල් නැති කරගන්න තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගන්න කියනවා. දැන් අපේ රටේ මේක කතා වෙන්නේ. අපේ රටේ කියන්නේ ඇලීම් ගැටින් නැතුව ඉන්න කියනවා. අහලා නැද්ද ඒක? ඔව් අපි මේ ඇලීමක් ගැටීමක් නැතුව ඉන්නේ කොහොමද කියලා හිතනවා. ඇලීමක් ගැටීමක් නැතුව පුරුදු කරනවා. ඒක කරන්න තියෙන්නේ අනාගාමි වෙනකට. ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරන්නයි. සක්කාය දිට්ඨිය නැති කරන්න නම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න ලේසිම ක්‍රමේ තමයි පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම. දැන් අපිට රූපස්කන්ධය ගැන හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. වේදනාස්කන්ධය ගැන හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන පැහැදිලිව Taman තුලින් තේරුම් ගන්නවා නම් ඇත්ත වශයෙන්ම අපි කවුරුත් කරලා තියෙන්නේ මොකද්ද? කරමින් සිටින්නේ මොකද්ද? කෝම්පිට්ටු හදන එකක්. සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නවා වගේ වැඩක්. ඇයිති මහන්සි වෙනවා ගෙවල් දොරවල් හදනවා, ස්ථාන හදනවා. අන්තිමට අපි අරගෙන යන්නේ මොකද්ද? මේකක්වත් නෙමෙයි. අරගෙන යන්නේ මොකද්ද? තමන්ගේ හිතේ රැස් වෙලා තියෙන පංච උපාදානස්කන්ධයමයි. අරගෙන යන්න තියෙන්නේ ඒක. ඉතින් මේ නිසා මේ අනතුර දකින්න කෙනා අවබෝධ කරගත යුතුයි. මේ ජීවිතේ දැන් අපිට පුළුවන් අවස්ථාවක්. අවබෝධ කරගත යුතුයි මේ හේතුඵල ධහමින් සකස් වෙච්ච පංච උපාදානස්කන්ධය මෙතන තියෙනවා කියලා අවබෝධ කරගත යුතුයි. හේතුඵල ධහමින් සකස් වෙච්ච පංච උපාදානස්කන්ධයක් මේ පවත්වනවා කියලා අවබෝධ කරගත යුතුයි. මේ රූපස්කන්ධය තුල මම මාගේ ආත්මය කියලා දෙයක් නැති බවට අවබෝධ කරගන්න ඕන. මේ විඳීම තුල මම මාගේ ආත්මය කියලා දෙයක් නැති බවට හඳුනා ගැනීම තුළ මම මාගේ ආත්මය කියලා දෙයක් නැති බවට චේතනාව තුළ මම මාගේ ආත්මය කියලා එකක් නැති බවට විඥානීය තුළ මම මාගේ ආත්මය කියලා දෙයක් නැති බවට සම්පූර්ණ මෙයා නුවණින් විමසලා නිරවුල් කරගන්න ඕනේ. අන්නේ නිරවුල් කර ගැනීම ඇති වෙච්ච ගමන් ඔන්න එයා සම්මා දිට්ඨියටපත් වෙනවා. අන්නේ සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනාට ඉතුරු මාර්ගාංග ටික විවෘතයි. මොනවද? සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සීල සමාධි ප්‍රඥා වලින් යුතු මාර්ගය යාට විවෘතයි. නිවන් මාර්ග. අන්නේ කාරණේට උමනා කරන අවබෝධය තමයි අපි මේකෙන් ඇති කරගන්න තියෙන්නේ. දැන් අපි අද ඉගෙන ගත්ත දේශනාවේ නම මොකද්ද? සත්වයා ගැන වදාළ දෙසුම. සත්ත්‍ය සූත්‍රය. සත්වයා ගැන වදාළ දෙසුම. එතකොට මේ සත්ත්‍ය සූත්‍රය සයන අර්ථයන තයන්න. සත්ත්‍ය සූත්‍රයෙන් අපි ඉගෙන ගත්ත බුදුරජාණන් වහන්සේගෙන් අහුවන් පස්සේ මේ සත්වයා කියලා කියන පදනම මොකද්ද කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. සත්වයා කියලා කියන්නේ හේතුව මේ රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංඛාර කෙරෙහි, විඥානයේ කෙරෙහි ඇලී සිටින නිසා සත්වයා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ උපමාවක් පෙන්වා දුන්නා. පුංචි දරුවන් සෙල්ලම්පත් වෙනවා, වැලිපත් වෙනවා, වැලිගෙවල් හදනවා. මේවට මේ දරුවන් ආස කරගෙන ඉන්න තාක්කල් ඒව මහා ලොකුවට ඒගොල්ලන්ට පේනවා. ඒවට ඇලුම් කරනවා. නමුත් ඒගොල්ලෝ ඒ ආසාව ගිය දවසට සම්පූර්ණයෙන්ම මේ වැලිගෙවල් කඩලා බිඳලා සුණු විසුණු කරලා දාලා දුවනවා. ඒ වගේ මේ රූපය, වේදනාව, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයේ සුණු විසුණු කරලා දාලා යන්න කිව්ව නිවනට. නිවන කිව්වේ මොකද්ද? මේක ලස්සන තේරුවා. තණ්හාව ක්ෂය වීම නිවනයි. මෙන්න මේ කාරණා ටික හොඳට හිතේ තියාගෙන අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේම වහවහ අවබෝධ කරගන්නට ලැබේවා කියන අදහස ඇති කරගන්න.